පොතේ පන්ති ආරම්භ කරමු. හැමෝටම ආයුබෝවන් සුබ දවසක්. හැමෝම අපේ අගෝස්තු මාසේ ප්‍රශ්න පොත ගන්න. ඒකේ පුතේ මෙන්න මේ පැත්තේ තියෙන ඉටි ප්‍රශ්න 20 වල මතක ඇති අපි ගිය සතියේ සාකච්ඡා කිරීම කරා ඉරිදා දවසේ. ඉතින් අද දවසේ පුතේ අපි දෙවෙනි කොටස තමයි සාකච්ඡා කිරීම කරගෙන යන්නේ. ඉතින් අපි මේ ලස්සනට මේ වැඩසටහන පන්තිය තුළ ක්‍රියාත්මක කරනවා. ඔයාලට පේනවා. මොකද පෙළ පොතේ පාඩම් ටිකත් හිමීට කරගෙන යන ගමන් පළවෙනි වාරේ ඉඳලා කරපු පාඩම් අමතක නොවෙන්න ඔයාලට හැම සතියෙම ගණනුත් හදන්න. ඒතර ඔයාලට ගණන් බැරි වෙන එක වෙනම කතන්දරයක්. හැබැයි ගාන කියලා දුන්නාට පස්සේ ඒක පුළුවන් වෙනවනේ. ඒ කියන්නේ අපිට මේ පාඩම අමතක වෙන්නේ නැහැ කියන්නේ. පාඩම් ටික විතරක් කරගෙන ගියොත් එහෙම ඔයාලට පළවෙනි වාරේ කරපු පාඩම් මෙලෝදියක් මතක නැතුව තමයි දෙසැම්බර් මාසේ 3 වෙනි වාරයට එහෙම යන්න වෙන්නේ. ඉතින් ඒක නොවෙන්න තමයි පුතේ මම මේ විදිහේ වැඩසටහනක් අදලා දිගටම ක්‍රියාත්මක කරගෙන යන්නේ. මම හිතනවා මේක සාර්ථකව මගේ දරුවෝ හැමෝම ලස්සනට වැඩ ටික කරගෙන යනවා. රයිට්. අපි කතාව පැත්තකින් දින වැඩේට යමු. අපේ පේපර් එකේ දෙවෙනි කොටසටයි යන්නේ. කරලා ගන්න පේපර් පොතේ දෙවෙනි කොටස. right. මොකක්ද ඒකේ පළවෙනි ප්‍රශ්නය? වගුවක් තියෙනවා. වගුව පිටපත් කරගෙන සම්පූර්ණ කරන්න. වගුව අඳින්නම්. දැන් මම උගන්වන වෙලාවෙදි කවුරුත් ලියන්න බෑ. බලන් ඉන්න ඕනේ. ලියන්න වෙලාවෙදි විතරක් ලියා ගන්න ඈ. මෙතන සංඛ්‍යාව මිලියන දහස් කලාපය මිලියන දහස් ඒකක බලන් ඉන්න. මෙතන සංඛ්‍යාව අසුරේ ප්‍රවේලකාංක 1 වෙන සංඛ්‍යාව සියයි 200යි 0.30යි 0.3 මේවා කියවන විදිය දෙන්නම් මම. එතකොට මේකේ ඒක කලාපේ දහස කලාපේ මිලියන කලාපේ බිලියන කලාපේ මතකයිනේ. ඒතර බිලියන අගේ නම් ලියාගෙන කියොත් ඒක කලාපෙට 0.3යි දහස කලාපෙට 0.30 මිලියන කලාපෙට 200 බිලියන කලාපෙට 100. ඒතර කොහොමද සංඛ්‍යාව අකුරෙන් ලියන්නේ? 100 බිලියන බිලියන කලාපේ 100යිනේ. 100 බිලියන 100 බිලියන 200 මිලියන 200 මිලියන 30000 දහස් කලාප 30ක් ඉඳ 30000 කියලා කියන්නේ 30000 මෙතන එක කලාප බිඳුව නැහැ 30000 කොහමද 100 බිලියන 200 මිලියන 30000 ඔන්න කිව්වා 100 මිලියන 200 මිලියන 30000 කියලා තමයි ඒක ලියවෙන්නේ. ඊළඟට අපි නොවේලකාංක දෙකේ තියෙන සංඛ්‍යාවට යන්න. 47යි 0.3යි 0.5 අගේ ඉලක්කම් තුන ඒකක කලාපයට ඊළඟ ඉලක්කම් තුන දහස කලාපයට ඊළඟට මිලියන කලාපයට කොහොමද කියවන්නේ? 47 මිලියන 47 මිලියන ඒක දහස කලාපේ නෑ ඒකක කලාපේ 5යි. ඔන්න ලියුවා 47 මිලියන 5 47 මිලියන 5 ඊළඟට නොමිලකාංක 3 5යි 530යි 0.3යි 0.3 ආයක කලාපෙට 0.3ක් එනවා
දහස කලාපයට බිඳු 3ක් එනවා. මිලියනයේ කලාපයට 530යි, බිලියනයේ කලාපයට 5යි. එතකොට කොහොමද කියවන්නේ? බිලියන කලාප 5ක් තියෙන හින්දා පන් බිලියන 530 මිලියන 530 මිලියනය ඔන්න ලියුවා. ඇයි එතනින් එහාට බින්දුනේ? එහෙනම් එතනින් ගාන ඉවරයි. 5 බිලියන 530 මිලියන. ඔන්න වචනෙන් ලියන ආකාරයට ලියුවා පුතේ. මේවා හොඳට බලන් ඉන්න ලියන්න වෙලාව දෙන්නම් ඈ. right B කොටස. B කොටස ප්‍රශ්න වලට විතර තමයි. 85 40 වෙන සංඛ්‍යා දෙක ආසන්න 10 ගුණාකාරයට වටයක්. 85 ආසන්න 10ට වැටුවාම අපි දන්නවා 90යි. වැඩි එක්කෙනාවයි ගන්න. 85 ආසන්න 10ට වැටුවාම 90යි. 43 ආසන්න 10ට වැටුවාම අපි කියන්නේ 40යි කියලා. මේ විදිහටම ලියා ගන්නකොට ඊළඟට රො ඉලක්කාංක අංක 2 එකතු කරන්න 8409ට 67කුයි 752කුයි එකතු කරන්න. බලන්න මම ලියාගත්ත විදිය. එක පෙරින් එක ස්ථානයකින් එක ස්ථාන දස ස්ථානයකට දස ස්ථානය කියලා ලියා ගන්න ඕන. නැත්තම් රෙකෝඩින් ලියාගත්තොත් එකතු කරන්න බෑ. දැන් එකතු කරමු. 9 7යි 16යි 16 2යි 18යි 8 දාම එකක් ඉතුරුයි. 6යි 5යි 11යි මේකයි 12යි. 2 දාම එකක් ඉතුරුයි. 7යි 4යි 11යි මේකයි 12යි. 2 දාම එකක් ඉතුරුයි 1යි 8යි 9යි. ඔන්න දින උත්තරේ කීයද? 9228යි. උත්තරේ 9228යි කියලා. ඔන්න ඔහමයි පුතේ ලස්සනට අපේ පේපර් පොතේ පළවෙනියටම තියෙන ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන්නේ. right. දැන් ඉක්මනින් ඕක සටහන් කරගමු ඉදිරි ගණන් වලට යන්න කලින්. ඉක්මනට පටන් ගන්න. මම හිතන්නේ වචන ලියන ටිකට නම් ඉඩ මදි වෙයි. පොඩියට ලියන්න උත්සාහ කරන ඒ කොටුව ඇතුළෙම. ඉක්මනට පටන් ගන්න. ලස්සන ලියා ගන්න පුතේ.
එහෙම ඉවරනම් කියන මොකද මේ ඊළඟ ගන්නට යන්න ඕනේ. හරි. මම ඊළඟ ගන්නට යන්නම්. කාට හරි කෙනෙකුට ලියා ගන්න බැරිනොත් බය වෙන්න එපා. ඇයි අපේ මේකේ වීඩියෝ යනවා රෙකෝඩින් යනවා. බලලා ලියා ගන්න ඈ. හරි. අපි ඊළඟ දෙයට යමු. ඊළඟ ගන්න පහත් දැක්වෙන ඇති දේ එක් එක් ලක්ෂණ අනුව කාණ්ඩ දෙකකට වෙන් කරන. අඹ, ගෝවා, කැරට්, අන්නාසි, බෝංචි, වට්ටක්ක, කෙසෙල්, ඇපල්, මිලි. පොදු ලක්ෂණ අනුව එම කාණ්ඩ දෙක සඳහා නම් යෝජනා කරන්න. ඉතින් හරිය ලේසියි පුතී. මේ ටික මම එලින්ම එකම ගානකට හදන්න. රවුන්ඩ් දෙකක් ඇන්දා. ඒ රවුන්ඩ් දෙකට නම් ටික දාන්න. එකට එළවලු. හරි. අනිත් එක පළතුරු. එළවලු වලට එන්නේ ගෝවා, carrot, බෝංචි, වට්ටක්කා, එච්චරයි. පළතුරු වලට එනවා අඹ, අන්නාසි, කෙසෙල්, ඇපල්, මිලි. තේරෙනවනේ ඒක නේද? ඒක අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ, ඒක තේරෙනවා ඈ. ඊළඟට මේ පාර්ට් එක. ඒකේ B කොටස කොටුවේ දී ඇති සංඛ්‍යා අතරින් දෙකෙන් බෙදෙන සංඛ්‍යා, පහෙන් බෙදෙන සංඛ්‍යා, 10න් බෙදෙන සංඛ්‍යා වෙන් කර ලියන්න. දැන් මේව වෙන් කරගමු ඉස්සෙල්ලාම. දෙකෙන් බෙදෙන සංඛ්‍යා. මොනවද මෙතන දෙකෙන් බෙදෙන සංඛ්‍යා? 200 දෙකෙන් බෙදෙනවා. මම සකල වරහණක් ඇතුළේ ලියන්නම්. දෙකෙන් බෙදෙන ඒවා 200 දෙකෙන් බෙදෙනවා, 60 දෙකෙන් බෙදෙනවා, 48 දෙකෙන් බෙදෙනවා, 150 දෙකෙන් බෙදෙනවා, 250 දෙකෙන් බෙදෙනවා. කොහොමද දෙකෙන් බෙදෙනව හොයාගත්තේ? අග ඉලක්කම දෙකෙන් බෙදෙනවා නම් ඒ සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවා. එහෙනම් අපි ඉගෙන ගත්තා. අග ඉලක්කම දෙකෙන් බෙදෙනවා නම් එයා දෙකෙන් බෙදෙනවා. අගට බිඳුව තියෙන ඕනෑම සංඛ්‍යාවක් පුතේ දෙකෙන් බෙදෙනවා. එහෙනම් මේක දෙකෙන් බෙදලා කට්ටිය. ඊළඟට රෝම ඉලක්කාංක 2. පහෙන් බෙදෙන ඒවා. අගට පහ තියෙන කට්ටිය පහෙන් බෙදෙනවා. පහ හෝ බිඳුව තිබ්බත් හරිය. අගට පහ හරි බිඳුව හරි තියෙන කට්ටිය පහෙන් බෙදෙනවා. හොඳේ. 45 පහෙන් බෙදෙනවා. 200 පහෙන් බෙදෙනවා. 60 පහෙන් බෙදෙනවා. 255 පහෙන් බෙදෙනවා. අගට පහන තියෙන්නේ. ඊළඟට 150 පහෙන් බෙදෙනවා. 250 පහෙන් බෙදෙනවා. ඔන්න පහෙන් බෙදලා කට්ටිය. අගට බිඳුව හරි පහ හරි තියෙන කට්ටිය පහෙන් බෙදෙනවා. ඊළඟට 10න් බෙදලා කට්ටිය. 10න් බෙදෙන්නේ අගට බිඳුව තියෙන කට්ටිය විතරයි. 200 10න් බෙදෙනවා. 60 10න් බෙදෙනවා. 150 10න් බෙදෙනවා. 250 10න් බෙදෙනවා. ඔන්න ඔච්චරයි 10න් බෙදෙන අය. ඔන්න ලස්සනට අපි 10න් බෙදෙන කට්ටිය ලිව්වා. 5න් බෙදෙන කට්ටියත් ලිව්වා. 2කින් බෙදෙන අයවත් ලිව්වා. right. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නෙට යනවා. තුන්වෙනි ප්‍රශ්නය ඝනවස්තු පාඩමින් අපි තාම කරන්නේ ඉස්සරහට කතා කරගෙන තියෙන පාඩම. නමුත් මම උත්තර ටික කියන්න. ප්‍රශ්නයක් නැහැ කරගත්ත හැකි. නිවසේ දැකිය හැකි ඝන වස්තුවක් ලියන්න. අනේ ලියන්නන්ත. නිවසේ දැකිය හැකි ඝන වස්තුවක් මොකක්ද කියලා අහන්න. ධාතු කැටේ. ධාතු කැටේ තියෙන්නේ අපි අර නයා බෝඩ් එකේ එහෙම ශ්‍රී ලංකාවේ කැට ගන්නෙම ගන්න. ධාතු කැටේ. ඝනකයක ඇති. ඝනකය කියන්නේ ওই ධාතු කැටේටම තමයි. ඝනකයක ඇති මුහුණක් ගණන. ඝනකයක පුතේ මුහුණක් තියෙනවා 6ක්. ශීර්ෂ ගණන. පුතේ ඝනකයක ශීර්ෂ මුළු තියෙනවා 8ක්. ධාර ගණන. ඝනකයක තියෙනවා ධාර 12ක් පුතේ. ඝනකයක ධාර 12ක් තියෙනවා. දැන් අපි ඉගෙන ගන්න වැඩේ මේ කරගෙන යන්නේ. ඉගෙන ගමු ඈ. right. ඒකෙම B කොටස. ප්‍රොමිලක අංක 1. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ මුල්පද 3 ලියන්න. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ මුල්පද 3 ලියන්න. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ මුල්පද 3 මෙන්න. එක ත්‍රිකෝණ සංඛ්‍යාවක්, ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව 3, ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව 6. ඔන්න ලිව්වා. ත්‍රිකෝණයක් විදිහට ගොඩ නගන්න පුළුවන් සංඛ්‍යානේ පුතේ ත්‍රිකෝණ සංඛ්‍යා කියන්නේ. ඒ ත්‍රිකෝණ සංඛ්‍යාවල මුල්පද 3 ලියන්න කියලා ඔන්න මම ලිව්වා 1 3 සහ 6. ඊළඟට සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ මුල් පදය ලියන්න.
අනේ සමචතුරස්‍ර වල මුල් පදේ මොකක්ද අහන්නේ? සමචතුරස්‍ර සංඛ්‍යාවල මුල් පදේ කවුද? 1 නේද? සමචතුරස්‍ර සංඛ්‍යාවල මුල් පදේ 1. පස්වන සමචතුරස්‍ර සංඛ්‍යාව ලියන්න. පස්වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව ලියන්නේ කොහොමද අපි? 5 5න් වැඩි කරන්නේ. 5 වරක් 5 කීයද? 25යි. එහෙනම් පස්වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව මට එනවා කීයද? 25යි කියලා. තේරුණාද? ඔන්න තියෙනවා අපේ පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නය සහ තුන්වෙනි ප්‍රශ්නේ. මේ දේවල් ප්‍රශ්න තමයි. හැබැයි මේක ඇතුලේ අපි මොකද කරගන්නේ? පාඩම මතක් කර ගැනීම. මොකද්ද මේ කරන්නේ? පාඩම මතක් කර ගැනීම. මේ හැම දෙයකම කරන්නේ පුතේ පාඩම මතක් කර ගැනීම. ලියා ගන්න ලස්සනට. ලස්සනට තියෙන්න ඕන වැඩ ටික ඈ. ඉතින් වලට නීට් එකට තියෙන්න ඕන වැඩ. නැවත නැවතත් කියනවා කාරු හරි ළමයෙකුට ලියා ගන්න බැරි වුණොත් කිසි දෙයකට බය වෙන්න එපා පුතේ. අපේ යනවා රෙකෝඩින් එක බලන්න පුළුවන් ඔයාලට. ඊළඟට අපි යමු හතරවෙනි ප්‍රශ්නයට පුතේ. කෝණ පාඩමෙන් සහ දිශා පාඩමෙන් තියෙනවා. පොත් ටික නීට් එකට තියෙනවා දවසක් වෙන් කරගෙන වෙනම වෙලාවක් දාලා පොත් ටික බලනවා හොඳේ. ඒක පොත් ටික නීට් එකට තියෙන්න ඕනේ. පහත ඇඳ ඇති එක් එක් කෝණ කුමන වර්ගයකට අයත්දයි සඳහන් කරන්න. මේක සුළු කෝණයක්. සුළු කෝණ. ඊළඟට B මෙයා මහා කෝණ. ඊළඟට මෙයා සරල කෝණ. ඊළඟට මේක පරාවර්තන කෝණ. ඊළඟට අන්තිමටම තියෙන මෙන්න මෙයා ඍජු කෝණ. ඔන්න තියෙනවා කෝණ වර්ග ටික නම් කරා. හරිද? දන්නවනේ සුළු කෝණ, මහා කෝණ, සරල කෝණ, පරාවර්තන කෝණ, ඍජු කෝණ. අර මම එක්සර්සයිස් එකක් කියලා දුන්නේ නේද? හරි. පහත දැක්ක ඇති රූප සටහන දෙස බලා අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. අපි සපයමු බලන්න. B කොටස. රෝම ඉලක්කම් අංක 1. බස් නැවතුම් වලට කුමන දිශාවෙන් තැපැල් කාර්යාලය පිහිටයි? දැන් ඔයාලගේ අතේ රූප සටහන තියෙනවනේ. බලමු බස් නැවතුම් වලට කුමන දිශාවෙන් තැපැල් කාර්යාලය පිහිටයිද? මේ බලන්න. මේ තියෙන්නේ බස් නැවතුම් පොළ. එතකොට බස් නැවතුම් පොළට තැපැල් කාර්යාලය පිහිටන්නේ මෙන්න මේ දිශාවේ. එතකොට මේ උඩ උතුර නම් මේ පැත්ත මොකද්ද? නැගෙනහිර නේද? එහෙනම් බස් නැවතුම් පොළට නැගෙනහිර දිශාවෙන් තමයි තැපැල් කාර්යාලය පිහිටන්නේ. මොකද්ද දිශාව? නැගෙනහිර. හරි. ඊළඟට පොලිසියට කුමන දිශාවෙන් බස් නැවතුම් පොළ පිහිටයිද? පොලිසියට කුමන දිශාවෙන්? මේ තියෙන්නේ පොලිසිය මෙතන තියෙන්නේ. මෙන්න පොලිසිය. පොලිසියට මේ පැත්තේ ඉන්නේ බස් නැවතුම් පොළ තියෙන එකත් පොලිසියට නැගෙනහිරෙන් තමයි පිහිටන්නේ බස් නැවතුම්. පොලිසියට කුමන දිශාවෙන් බස් නැවතුම් පොළ පිහිටයිද කියලා යහන්නේ. ඒකටත් උත්තරය නැගෙනහිර. රෝම ඉලක්කම් අංක 3. බැංකුවට උතුරු දිශාවෙන් පිහිට ඇති ස්ථානය කුමක්ද? බැංකුවට උතුරු දිශාවෙන් පිහිට ඇති ස්ථාන මොනවාද? එතන මෙන්න බැංකුව ඉන්නේ නේ. මෙන්න තියෙනවා බැංකුව. බැංකුවට උතුරු දිශාවෙන් බස් නැවතුම් පොළක් තියෙනවා, පාසලක් තියෙනවා. බැංකුවට උතුරු දිශාවෙන් පිහිටින ස්ථාන මොනවද කියලා අහන්නේ. බස් නැවතුම් පොළයි බස් නැවතුම් පොළ සහ අනිත් එක පාසල. ඔන්නද? පැහැදිලිද? right. ඔන්නෝමයි හතරවෙනි ප්‍රශ්නයට පුතේ උත්තර ටික එන්නේ. ඉක්මනින් ලස්සනට ඒ ටිකත් උත්තර ලියා ගමු. ලස්සනට ලියා ගන්න.
හරිද? ඊළඟට අපි ඊළඟ ගැටලුවට යමු. ප්‍රශ්න අංක 5 ලීටර් 2යි මිලිලීටර් 50ක ද්‍රව ප්‍රමාණය මිලිලීටර් වලින් ලියනවා. අපි මෑතකදී කරපු පාඩම අපිට පුළුවන්. ලීටර් 2යි මිලිලීටර් 50 ලියන්නලු මිලිලීටර් වලින් විතරයි. කොහොමද? ලීටර් 2ක් කියන්නේ මිලිලීටර් 2000ක් නේ. ලීටර් එකකට මිලිලීටර් 1000ක් තියෙනවා. එහෙනම් දෙකට 2000ක් තියෙනවා. එතකොට මෙතන මිලිලීටර් 2000යි. තව මෙතන 50කුත් තියෙනවා. එතකොට 2000යි 50යි ඔක්කොම කීයද? 2050. ඔන්න තියෙනවා. මිලිලීටර් 2050. මිලිලීටර් වලින් ලියුවා. හරි. රෝමිල අංක 2 4න් 1ට එකතු කරන්නලු 3න් 2. මේ භාග සංඛ්‍යා දෙක එකතු කරන්න. පුතේ භාග සංඛ්‍යා එකතු කරන්න උගන්වනකොට මම ඔයාලට කියලා දුන්නා නේද? භාග සංඛ්‍යා දෙකක් කවදාවත් එකතු කරන්න බෑ ඒගොල්ලන්ගේ හරයන් දෙක සමාන වෙලා නැතුව. දැන් මෙයාගේ හරය 4යි මෙයාගේ හරය 3යි සමාන වෙන්න පුතේ නෑ. හරයන් දෙක සමාන නෑ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ භාග සංඛ්‍යා දෙකේ හරයන් දෙක ඉස්සෙල්ලාම සමාන කරගන්න. ඔන්න බලන්න. මම මේ දෙන්නට පොදුවේ හරයක් ගන්න විදිය. මම මේ භාග සංඛ්‍යාව උඩ යටයි දෙකම මෙයාගේ හරයෙන් වැඩි කරනවා. මේ භාග සංඛ්‍යාව උඩ යටයි දෙකම මෙයාගේ හරයෙන් වැඩි කරනවා. හරයන් දෙක මාරු කරලා වැඩි කරනවා. අතර බලන්න වැඩි 3 වරක් 4 12යි 3 වරක් 1 3යි. එකතු කිරීම 3 වරක් 4 12යි 4 වරක් 2 8යි. දැන් දෙන්නගේම හරයන් දෙක මොකද උනේ පුතේ? සමාන වුණා නේද? right. එහෙනම් දැන් වැඩි කරගන්න පුළුවන්. හරයන් දෙක සමාන නම් අපි එම හරයම දාලා ලවයන් දෙක එකතු කරනවා. මේ බලන්න 8යි 3යි එකතු කරාම 11. ඔය තියෙන টොප් එකට උත්තරේ 12න් 11යි. උත්තරේ 12න් 11යි. මතක තියාගමු මේ දේවල් ඈ. ඊළඟට B කොටසේ හරි වැරදි දාන්න තියෙන්නේ. වෘත්තය තුල දක්වා ඇති භාග දෙකම තන්ත්‍ය භාග වේ. කියන්නේ තුල්‍ය භාග. කියන්නේ තන්ත්‍ය භාග කියලා කියන්නේ හරයට වඩා ලවයට වඩා හරේ විශාල භාග. හරි. භාග දෙකම ඒකක භාග වේ. ඒක වැරදි. දෙන්නම ඒකක භාග නෙමෙයිනේ. ඒකක භාග කියන්නේ 3න් 1 විතරයි. ලවයට එක තියෙන භාග තමයි පුතේ ඒකක භාග කියන්නේ. මෙතන ඒකක භාග එකම එක්කෙනා ඉන්නේ 3න් 1 විතරයි ඒකක භාගයක්. එක් භාගයක් පමණක් ඒකක භාගයක් වේ. ඒක හරි. එක භාග සංඛ්‍යාවක් විතරක් ඒකක භාගයක්. ඒක හරි. 3න් 1 විතරයිනේ මෙතන තියෙන ඒකක භාග. එහෙනම් මේ ප්‍රකාශය නිවැරදි. තේරුණාද? right. හදාගන්න එක. පස්වෙනි ගාන හදාගන්න.
හරි පුතේ. අන්තිම ගානට යන්න. 6 වෙනි ගාන. පේපර් එකේ අන්තිම ගාන. සුළු කරන්න කියලා කියනවා. 6 වෙනි ප්‍රශ්නය. රෝම ඉලක්කාංක 1 587 වැඩි කරන්නලු 1000න්. දන්නවා 1000න් වැඩි කරාම මොකද වෙන්නේ කියලා? මොකද වෙන්නේ? 587 අගට මේ තියෙන බිංදු තුන වැඩිනවා. ඔන්න උත්තර. ආය අමුතුවෙන් පැද්දනම් වැඩි කරන්න දෙයක් නැහැ. මේ බිංදු තුන අගට දාන්න. 584 බිංදු. ඊළඟට රෝම ඉලක්කම් අංක 2 ඒකේ තියෙන්නේ 875 වැඩි කරන්න 36. මේක නම් වැඩි කරන්න වෙනවා. මෙහෙම දිලා එකපාර ගන්න බෑ වැඩි කරමු. ඔන්න වැඩි කරනවා. ඉතලාම අගේ ඉලක්කමෙන් වැඩි කරන්න. 6 වරක් 5 30යි. බිංදුව දානවා 3ක් ඉතුරුයි. 6 වරක් 7 42යි. මේ 3යි 45න් 5 දානවා 4ක් ඉතුරුයි. 6 වරක් 8 48යි. මේ 4යි 52යි. හරි. දැන් අගේ ඉලක්කමට යටින් බිංදුවක් දැම්ම 3ෙන් වැඩි කරනවා. අර මතක තියාගන්න මෙයාගේ වැඩි කරලා ඊළඟ කෙනාගේ වැඩි කරන් යන කලින් අගේ ඉලක්කමට යටින් බිංදුවක් දාන්න. නැත්නම් වැරදි ඈ ගොඩක් අය වරද්ද කරලා තන උතන. දැන් 3ෙන් වැඩි කරනවා. 3 වරක් 5 15යි. 5 දාන එකක් ඉතුරු. 3 වරක් 7 21යි 1යි 22යි. දෙක දානවා දෙකක් ඉතුරු. 3 වරක් 8 24යි 2යි 26යි. ඒ ඔය යටින් ඉරක් පල්ලෙහාට එකතු කරන්නේ බිංදුවයි 5යි 5යි 10යි බිංදුව දාන එකක් ඉතුරුයි. ඒකයි මේකයි 5යි 6යි 5යි 11න් එක දානවා එකක් ඉතුරුයි 3යි. ඔන්න තියෙන උත්තර. උත්තරේ 31500යි. උත්තරේ නෝ කියන පුතේ 31500යි කියන. ඊළඟට 18ෙහි සාධක බෙදීමේ ක්‍රමයෙන් සොයන්න. හරි. බෙදීමේ ක්‍රමය දැන් පැත්තකින් තියමුකෝ. 18ේ සාධක ටික හොයන්න. 18ේ සාධක ටික ලියමු අපි. මොනවද 18ේ සාධක ටික ඔයාලා දන්නවා? එක් වරක් 18 18යි. දෙවරක් 9 18යි. තුන් වරක් 6 18යි. ආයතනින් එහාට ලියාගෙන ගියත් එන්නේ 6 වරක් 3 මේ ඉලක්කම් ටිකමනේ අනිත් පැත්තට එන්නේ නේ. එහෙනම් ඔන්න ඔතන තියෙන ඉලක්කම් සේරම පොදුවේ ගත්තොත් 18ේ සාධක බවට පත් වෙනවා. එහෙනම් 18ේ සාධක මොනවද? 18ෙහි සාධක වෙන්නේ මොනවද පුතේ? මේ තියෙන්නේ 1 2 3 6 9 18. මෙන්න තියෙනවා 18ේ සාධක. මේ තියෙන 18ේ සාධක. දැක්කනේ? ටක්කරෙන් දාලා ටක් ගාලා සාධක ලියන්න. ඒ කියන්නේ 18 මෙතන ඉලක්කන්නේ. ඊළඟට B කොටස ඇන ඇති සංඛ්‍යා රේඛාව පිටපත් කරගෙන ඔන්න ඔය සංඛ්‍යා ටික මේකේ ලකුණු කරන්න. right. අපි අඳුන සංඛ්‍යා රේඛාව. ඔන්න සංඛ්‍යා රේඛාව. බිංදුව 1 2 3 4 5 6 මේ පැත්තට ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 right. ලකුණු කරන්න තියෙන කාවද? ඍණ 4 ලකුණු කරන්න. මෙන්න මේ තියෙන්නේ. ඔන්න ඍණ 4 ලකුණු කරා. ඊළඟට ඍණ 2 ලකුණු කරන්න. මෙන්න තියෙනවා මෙන්න. ඍණ 2 ලකුණු කරා. බිංදුව ලකුණු කරන්න. මෙන්න තියෙනවා මෙන්න. බිංදුව ලකුණු කරා. 3 ලකුණු කරන්න. මෙන්න ලකුණු කරා. ඕන්න සංඛ්‍යා ටික ලකුණු කරා. රෝම ඉලක්කම් අංක 2. මේකනේ රෝම ඉලක්කම් අංක 2. ඍණ 4ත් 3ත් අතර ඇති සියලුම නිකින් ලියන්න. මේ බලන්න. ඍණ 4යි 3යි අතර. ඍණ 4 කවුද මෙයා? මෙන්න මෙයයි 3යි. මේ තියෙන්නේ. ඍණ 4යි 3යි අතර තියෙන සියලුම නිකින ටික ලියන්න. නිකින කියන්නේ ඉලක්කම් ටික. මේ දෙන්න හැරවද ඒ අතර තියෙනවා. කවුද? ඍණ 3 ඉන්නවා. ඍණ 2 ඉන්නවා. ඍණ 1 ඉන්නවා. බිංදුවක් නිකිලයක් 1 ඉන්නවා 2 ඉන්නවා. ඔන්න ඍණ 4යි 3යි අතර තියෙන සියලුම නිකින ටික මෙන්න. අන්තිම එක. රෝම ඉලක්ක අංක 3. මොකක්ද ඒකේ හරි? ඍණ 3 හිස්තැනක් බිංදුව. යන සංඛ්‍යා සංසන්දනය කරන්න. කවුද මේ දෙකෙන් ලොකු? ඍණ 3ද ලොකු බිංදුවද? මෙයා 3ක් ණයයි, මෙයා ණය නැහැ. එහෙනම් ණය කෙනාට වඩා ණය නැති කෙනා නේද? මෙන්න මෙයා තමයි විශාල. ඍණ 3ට වඩා බිංදුව විශාල. මම කියලා දීලා තියෙනවා සංඛ්‍යා රේඛාවේ මේ පැත්තේ ඉන්න ඉලක්කමකට වඩා හැම වෙලාවෙම මේ පැත්තේ ඉන්න කෙනා විශාලත්වයේ වැඩි. තේරුණා නේද? right. ලියා ගන්න පුතේ එහෙනම් අපේ පේපර් එකේ අන්තිමටම තියෙන ප්‍රශ්නේ. ලස්සනට ලියා ගන්න.
ලියලා ඉවරයි සර්. නේද පුතේ? right. ඔන්න එතකොට අපි පේපර් එකේ ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන් ඉවරයි. කෙටි ප්‍රශ්න ටිකක් ඉවර කරා. ලොකු ප්‍රශ්න ටිකක් ඉවර කරා. තේරුණාද? ඔන්න මේ පේපර් එක සම්පූර්ණයෙන් ඉවරයි. දැන් ඔයාලගේ WhatsApp group වලට දාලා තියෙන මේක අහගන්න. වැදගත් පණිවිඩයක් දැන් හැමෝටම දෙන්න යන්නේ. ඔයාලගේ WhatsApp group එකට දාලා තියෙනවා time table එක. දකින්න ඇතිනේ. අද මම දැම්මා time table එක තියෙනවා. ඉතින් ওই time table එකට අනුව කිසිම දවසක් මිස් කරගන්න නැතුව පුතේ අපේ මේ මාස වැඩසටහනත් එක්ක එකතු වෙලා වැඩ ටික කරගෙන යන්න. දැන් අපිට මේ ඔන්ලයින් වැඩ ටික මේ අවුරුද්ද පුරාවටම යන්න වෙනවා. ඉතින් මාසෙන් මාසෙට මම plan ඇදලා සැලසුම් කරලා ලස්සනට තියෙන්නේ කාලසටහන ඇදලා මේ මාසෙට මේ දවසේ මේක කරනවා මේ දවසේ මේක කරනවා. ඉතින් ඒ විදිහට සැලසුමක් ඇතුව අපේ පන්ති යනවා පුතේ. ඉදිරියට දාලා තියෙන දවස් ටික බලන්න හොඳට. අපිට දැන් දවස් දෙකක් ගණන් පන්තියේ තියෙනවා. දැන් අපිට මතක් අමතක වෙන්නේ නැහැ. ගෙදරින් බැනුම් අහන්න ඕනේ නැහැ, පාඩම් කරන්න නැහැ, වැඩ කරන්න නැහැ කියලා. ඔන්න දැන් අපි වැඩ කරනවා. අපිට දවස් දෙකක් ගණන් හදනවා. ඒ ඇති. ඒ වගේම ඇති. මතක් කරගන්න. ඉතින් කාගෙන්වත් දැන් ඔන්න දැන් බැනුම් අහන්න ඕනේ නැහැ, ටොක් ගන්න ඕනෙත් නැහැ. අපි වැඩ කරනවා දැන්. හරිද? ඉරිදා දවසේ හවස 5:00ට තව දවසක් දැන් ඇවිල්ලා තියෙනවා. හවද්ද? බ්‍රහස්පතින්දා හවස පුළුවන් වෙලාවට මම 4:00ට ගන්නවා. නැත්තම් හවස 5ට කියන දවස් වෙලාවල් දෙකේ අපි දැන් ලස්සනට ගණන් පන්ති කරගෙන යනවා. හරිද? ඒ දවස් දෙක මග අර ගන්නත් එපා. දාන වීඩියෝ මග අර ගන්නත් ඒවා ඒවත් එක්ක ලස්සනට යන්න. ඊට පස්සේ අහගන්න අගෝස්තු මාසේ 16 වෙනිදා ඉඳලා අපේ මේ Zoom account එකේ පොඩි වෙනසක් වෙනවා. Zoom lock භාවිතා කරගෙන අපි ඉස්සරහට වැඩ ටික කරගෙන යනවා. ඒ කියන්නේ අපි අර සමහර අවස්ථාවලදී පන්තියෙන් බාහිර අයත් පන්තියට සම්බන්ධ වෙලා අපි දන්නේ අඳුරන්නේ නැහැ. ඔය ඇවිල්ලා යනවා. අපි දන්නෙත් නැහැ. පන්තිය රෙජිස්ටර් වෙලත් නැහැ. මුකුත් නැහැ. මම මේ කියන්නේ WhatsApp group වල ඉන්න අය නෙමෙයි. ඊට පිටින් link share වෙලා දන්නේ නැහැ කොහෙන් එනවද කියලා. ඒකින්ද අපි Zoom lock කියලා app එකක් භාවිතා කරනවා. ඉදිරියට ඒ විස්තර මම WhatsApp එකට දානවා. එතනදී ඔයාලගේ නම් ලෑස්තුවක් 16 වෙනිදා වෙනකොට ටියුට් එක අරගෙන තියෙන දරුවන්ගේ පුතාලගේ දුවලගේ නම් ලෑස්තුවක් දානවා. ඒ නම් ලෑස්තුවේ තියෙන ළමයින්ට එතකොට මම ලිස්ට් එක දානවා. ඒ ලිස්ට් එකේ කවුරු හරි ඉන්නවා නම් ටියුට් එක අරගෙන නම නැති අය අනිවාර්යෙන්ම මම දාලා contact number එකට call කරලා ඒ විස්තර ටික ඔයාලගේ දෙන්න. ඊට පස්සේ පන්තියට 16 වෙනිදා ඉඳලා එන්න පුළුවන්. ඒ ලිස්ට් එකේ තියෙන අයට විතරයි. ඒ කියන්නේ ඔයාලට දාන link එක share කරන්නත් බෑ කාටවත්. ඒ link එකකින් එන්න පුළුවන් ඔයාලට විතරයි. ඒක එන්නේ කොහොමද කරන්නේ කොහොමද සියල්ල විස්තර කිරීම ඔයාලට මම පුතේ ඒ දවසේ වෙනකොට කරන්න. ආමතක කරන්න බෑ මේ Zoom එකේම තමයි යන්නේ. සිස්ටම් මුකුත් නෙමෙයි Zoom එකමයි. Zoom එකට පොඩි lock එකක් දානවා බාහිර අයට එන්න බැරි වෙයි. තේරුණාද? ඒකින්ද 16 වෙනිදා වෙනකොට හැම දරුවෙක්ම ටියුට් එක අරගෙන තියාගන්න. එහෙම ගන්න බැරි මොනවා හරි ප්‍රශ්නයක් සර් අපිට සල්ලි නැහැ. තාම ගන්න බෑ. එහෙම මොන ප්‍රශ්නයක් තිබ්බත් පුතේ මට කතා කරන්න. මම හැමෝටම උදව් කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. වෙන්න ඕනේ මෙතන ටියුට් එක අරගෙන නම ඇතුළත් කරගන්න. ක්ලාස් එකට නම ඇතුළත් කරගන්න ඕනේ. එතකොට අපිට ක්ලාස් එකේ ඉන්න ළමයි ප්‍රමාණය සහ කවුද පන්තියෙන් බාහිර ඇවිල්ලා තියෙන්නේ ඒ ටික හොයා ගන්න. තේරුණාද? ඒකින්ද ටියුට් එක අරගෙන නම ඇතුළත් කරගන්න මේ දාන ලිස්ට් එකට. නම නැත්තම් මම දානවා contact number ඒ විස්තර ටික දානවා. මම WhatsApp එකට දානවා. දෙයටම දානවා. හරිද? ඒක කියවලා බලලා ඒකේ නම නැත්තම් කෝල් එකක් දීලා ඒ නම ඇතුළත් කරගන්න. මතක ඇතුව වෙන්න ඕනේ හැමෝම ටියුට් එක ගන්න. තේරුණා නේද? ඒකින්ද පොඩි අර ලොක් එකක් බැරියර් එකක් පන්ති වලට හැමෝටම කියන්නේ අපි දන්නේ නැහැ පිටටත් ලින්ක් දීලා කවුද කින්ද මන්ද කිසි දෙයක් පන්තියේ නමවත් නැති අයත් ඉන්නවා. ඉතින් අපි එහෙම කරන්න බෑනේ පුතේ. ටියුට් ගහන්නේ අපි ප්‍රමාණයකට අනුව. ඒකින්ද ඒව ටික බලා ගන්නත් එක්ක මේ මාසෙ ඉඳලා අපි ඒක ක්‍රියාත්මක කරනවා 16 වෙනිදා ඉඳලා. ඉතින් 16 වෙනිදාට කලින් හැම පුතෙක්ම දුවෙක්ම ආයතනයට ගිහිල්ලා ටියුට් එක අරගෙන තමන්ගේ නම ඒ ලිස්ට් එකට ඇතුළත් කරගන්න. රයිට්? ඒකත් කියනවා. රයිට්. එහෙනම් පුතේ අදට ඇති. ඔයාලට වද දුන්න ඇති දැන්. ඔන්න දැන් රිලැක්ස් එකේ ඉන්න, පරිස්සම් වෙලා ඉන්න, පොඩ්ඩක් කාටුන් බලන්න. ප්‍රශ්නයක් නැහැ මේ ටිකේ වැඩිපුර කාටුන් ටීවී එක යනවනේ. ටිකක් විතර බලලා පරිස්සම් වෙලා ගෙදරට වෙලා ඉන්න. ආයි අපි ඉරිදා හවස 5:00 මාට ගණන් පන්තියත් එක්ක පුතේ මුණ ගැහෙනවා. එහෙනම් හැමෝටම ආයුබෝවන්.